නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 95 වන ධර්මදේශනාව ආරම්භන්නටයි මේ සූදානම. පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි ප්‍රථම කොට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතෝ කෝ ආවුසෝ එවං ආහාරං පජානාති ආහාර සමුදයං පජානාති ආහාර නිරෝධං පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදං පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමෝහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උපාදිත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අපේ චිත්තසංතානයේ නැගෙන සිතුවිලි ධර්මානුකූලව නැගෙන විදිහට අපේ సంతానගත වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. අන්න එහෙම නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්නවා, සසර ජීවිතය සුවපත් කරගන්නවා, දුක් නැති කරගන්නවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි මූලිකව කල්පනාවට ගන්න ඕනේ, මගේ මේ ජීවිතය මම ධර්මය තුලින් නැගෙන ඒ උතුම් අවබෝධයට පත් වෙනවා. මම මේ ජීවිතය සුවපත් කරගන්නවා, සියලු දුක් ගෙවන් කොට උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියලා හැමදෙනාම අදිෂ්ඨානය ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕනේ. නිවන් මාර්ග ධර්මදේශනා මාලාවේ කාංකා විතරණ විසුද්ධිය පිළිබඳ සාකච්ඡා කරන කොටසේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආහාරය පිළිබඳවයි. ආහාරය කියලා කියන්නේ හේතු වෙන දෙයටයි. එතකොට යමක් ඵල ගන්නනවා නම්, යමක් ආහරණය කරනවා නම්, ඒ කියන්නේ මාලයක් දාපුවාම ඒ ශරීරය යම් විදිහකින් දීප්තිමත් කරනවා. ඒ වගේ යම් ඵලයක් හින්දා, යම් හේතුවක් හින්දා යම් ඵලයක් සකස් වෙනවා නම් ඒ හේතුන් වලට කියනවා ආහාර කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ආහාරය පිළිබඳ කවුරු හරි දන්නවද? ආහාරයට හේතුව කවුරු හරි දන්නවද? ඒ වගේම එහි නිරෝධය කවුරු හරි දන්නවද? නිරෝධය කරගන්න, නැති කරගන්න ක්‍රමවේදය කවුරුන් හෝ දන්නවද? එපමණකින් ඒ දන්න පමණින් ඒ දැනත්තා සම්මාදිට්ඨික වෙනවා කියලා. සම්මාදිට්ඨික විතරක් නෙමෙයි පින්වත්නි, රාගානුසයම් පහය පටිඝානුසයම් පටිවිනෝදෙත්වා. රාග නැත්නම් ලෝභ, ඇලීම්, ඒ වගේම ගැටීම් නැති කරලා දානවා කියලා. ආහාරය ගැන දන්නවනම් එහි සමුදය, එහි නිරෝධය, එහි නිරෝධගාමිනී පටිපදාව යමෙක් දන්නවාද, එපමණකින් සම්මාදිට්ඨික වෙනව විතරක් නෙවෙයි, රාගානුසය, පටිඝානුසය නැති කර ගන්නවා. ඒ විතරක් නෙවෙයි, අස්මීති දිට්ඨිමානානුසයං සමෝහනිත්වා.
මේ යම් කිසි මානයක් ඉපදිලා තියෙනවාද අන්න ඒ තමන්ගේ ජීවිතය පිළිබඳ අන්න ඒවා දුර වෙලා යනවා නැති වෙලා යනවා කියලා. අවිජ්ජං පහය විජ්ජං උප්පාදෙත්වා. අවිද්‍යාව පහ වෙලා විද්‍යාව උපදිනවා ඇත්ත දකින්නවාය කියලා. දිත්තේව ධම්මේ දුක්ඛසන්තං කරෝ හෝති. මේ දිටු දැමියෙහිම මේ භවයේදීම සියලු දුක් නැති කරනවාය කියලා. ඉතින් එහෙනම් මේ ආහාර පිළිබඳ අපි කෙටි දැන ගැනීමක් තව මේ අතන්ට අවශ්‍ය නම් තව බොහෝ කරුණු කිය යුතු තියෙනවා. නමුත් අපි යම් ආකාරයක අදහසක් මේක දැන ගැනීමෙන් අපි ලබාගත යුතු දේ මොකක්ද කියලා අදහසක් ඇති කරගන්නයි අපි කල්පනා කරන්නේ. කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය සහ විඥාන ආහාරය කියලා ආහාර කොටස් හතරකට බෙදෙනවා. මේ ආහාරය කියන එක කොටස් හතරකට බෙදෙනවා. මොකනවාද? කබලින්කාර ආහාරය කියන්නේ අපි මේ ශරීරයට ගන්න මුවින් ගන්න ආහාර. ඒවට විතරයි අපි නේද දන්නේ ආහාර කියලා. එතකොට පස්ස ආහාරය, ස්පර්ශය කියන ආහාරය. ඒ වගේම මනෝ සංචේතන ආහාරය සහ විඥාන ආහාරය. පින්නත්නි මේ කබලින්කාර ආහාරය රූපය සකස් කරන්න හේතු වෙනවා. හේතු වෙන එකක් තමයි කබලින්කාර ආහාරය. එතකොට මේ ආහාරය පිළිබඳව ඒ කබලින්කාර ආහාරය හේතු වෙලා අපේ ශරීරය බල ගැන්වෙනවා. බැරිලා නැතුනොත් මොකද වෙන්නේ? කෙටි කාලයකින්ම මැරලා යනවා. හොඳයි. ස්පර්ශය ආහාරයක් වෙන්නේ මොකේද? වේදනාවටයි. ස්පර්ශය ආහාරයක් වෙන්නේ වේදනාවටයි. එතකොට මනෝ සංචේතනාව ආහාරයක් වෙන්නේ විඥාණයටයි. එතකොට විඥානයේ ආහාරයක් වෙන්නේ නාම රූප දෙකටයි. හරි? මේ සියලු ආහාර වලට හේතුව තණ්හාව කියලා දේශනා කරලා තියෙනවා. තණ්හාව තමයි මේ වාගේ පැනවුමට හේතුව. ඉතින් දැන් මෙහෙම කිව්වහම මොකවත්ම තේරෙන්නේ නැති විදිහකුත් තියෙනවා. මොකද්ද මේ? අද නම් අපිට මේක තේරුම් ගන්න බැරි වෙයිද කියලා. ඉතින් එච්චර අපි මේ කියන අර්ථ දැක්වීම ඔක්කොම තියාගෙන අපි මොකක්ද මෙතන බලාපොරොත්තු වෙන්නේ කියලා. මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ කියලා බලමු. එතකොට මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මගේ මේ ශරීරය කියලා මම දැනගෙන ඉන්න ශරීරයක් තියෙනවා පින්නත්නේ. මේ ශරීරය කුමන කාරණාවක් හින්දා මේ විදිහට ක්‍රියාත්මක භාවයට එනවද? මේ වගේ නැගිටලා ඉන්නවද? කුමන කාරණාවක් හින්දා මේ වගේ නැගිටලා ඉන්නවද මේ ශරීරය කියලා අපි පොඩ්ඩක් හිතන්න. එකක් කර්මය. අනිත් එක සිත. නේද? සිතේ ක්‍රියාකාරීත්වයක් නැත්තම් මේක සිද්ධ වෙන්නේ නැහැ. එකක් කර්මය, එකක් සිත. එතකොට ඒ වගේම මේ ශරීරයට ඍජුවම බලපාන ඊළඟ කාරණාව තමයි මේ කාල ගුණය නැත්තම් දේශ ගුණය, ඍතු. ඒ කියන්නේ ඒවා වෙනස් වෙනකොට මේවා වෙනස් වෙනවා නේද? ලෝකේ නොයෙකුත් ප්‍රදේශවල ඉන්න දැන් බොහෝ සීත ප්‍රදේශවල ඉන්න අයගේ පැහැය සුදු පැහැය. ඒ වගේම මේ වගේ ඝර්ම කලාපීය රටවල ඉන්න වැඩියෙන් උෂ්ණත්වය වැඩි රටවල ඉන්න අය කළු පැහැය. නේද? ඒ වගේ නමුත් බලන්න මේ වගේ ප්‍රදේශවලත් අර නිකන් මේ ඊටාම දැන් සමහර ප්‍රදේශවල ඉන්නවා අපි අහලා තිනවා දැන් ඔය කළු ජාතිකයින් ඉන්නේ නේද? ගොඩක් කළු ජාතිකයින් ඒ කට්ටිය මොන රටේ හිටියත් ඒ කළු පාට යන්නේ නැහැ. ඒ වගේම අපේ මේ රටේ ලාංකිකයෝ ඉන්නවා සමහර අය. අර සුදු ජාතිකයන් තරම්ම සුදු ස්වභාවයක් තියෙන අය. ඒ මොනෙන් අපේවද? කර්මයෙන්. හරි? එහෙනම් ඍතුවෙන් විතරක් නෙවෙයි කර්මයෙන් මේක වෙනස් වෙනවා. ඒ වගේම අපේ මූණේ හැඩය ආදිය තරහ යනකොට වෙනස් වෙනවද නැද්ද? කලකිරෙනකොට වෙනස් වෙනවද නැද්ද? ආන් එහෙනම් ඒක එහෙම වෙනස් වෙනවා. ඒ කියන්නේ චිත්තයෙන් හින්දා. එහෙනම් කර්මය, චිත්තය, ඍතුය, ආහාරය කියන හතර හේතු වෙලා මෙන්න මේ කයේ පැනීමක් තියෙනවා. ඉතින් මේකෙන් එකක් තමයි කයට හේතු වෙන කබලින්කාර ආහාරය. මේකෙන් අපි තේරුම් ගන්නේ
මේ ජීවිතය පවත්වා ගැනීම සඳහා අපිට මේක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අපි මෙහෙම කියමු මම ඊයේත් මතක් කරේ මේ අතන්ට යම් දෙයක් හේතු වෙලා යමක් හැදෙනවා කියලා හිතන්න අපි වතුරයි වැස්සයි අවුවයි දෙක හේතු වෙලා දේ දුන්නක් හැදෙනවා මේ හැදිලා තියෙන දේ දුන්න වෙලාවකට මොකද වෙන්නේ ඔන්න පාට අඩු වෙගෙන යනවා වෙලාවකට හොඳට තීව්‍ර වෙනවා ඒ වගේ හැදෙන්නේ ඒ වගේ වෙන්නේ තීව්‍ර වෙන්නේ මොකද ඒකට අවශ්‍ය කරන හේතු වෙන ඒ ආලෝකය එහෙම ප්‍රබලව හැදුනොත් තීව්‍රව තියෙනවා එහෙම නැත්නම් ඒක බොඳ වෙලා වගේ යනවා ටික ටික තිබුණා නැති වෙලා යනවා ඒ මොකද හේතු එතනම තියෙන්න ඕනේ නේද ඒ හේතු ඒ වෙලාවෙම හේතු වෙන්න ඕනේ අන්න ඒ වගේ මේ ශරීරය හැම වෙලේම හේතු අනුව සිද්ධ වෙන එකක්ය හේතු අනුව හැදෙන විදිහක් මේක තියෙන්නේ මම මේ විදිහ ආහාර ගත්තොත් මේ ශරීරය මේ වගේ වෙනවා මම මේ විදිහට මගේ සිත වෙනස් කරගත්තොත් මගේ ශරීරය මේ විදිහට වෙනස් වෙනවා මගේ කර්මය වෙනස් වුණොත් මේ විදිහට වෙනස් වෙනවා ඒ විදිහට අපිට තේරිලා තියෙන්න ඕනේ මෙන්න මේ හේතුඵල ධම හේතුන් අනුව සිද්ධ වෙනවා කියන්නේ නීතියකට අනුව සිද්ධ වෙනවා වාගේ ඒකට ඒක මට ඕන හැටියට සිද්ධ වෙනවද අපි මොනවා හරි නරක ආහාරයක් ගත්තොත් මොකද වෙන්නේ ආහාර නොගත්තොත් මොකද වෙන්නේ ඒ වගේම ආහාරය නරක වුණොත් මොනවා හරි සැර જાතියක් ගත්තොත් දවස් ගානක් යනකම් මේක පැලෙන පිපිරෙන ගානට එනවා ඒ වගේම මොනවා හරි ඕනට වැඩි සීතල જાතියක් ගත්තොත් මේ ශරීරය එකපාරටම සෙම වගේ හැදිලා තව මොනවා හරි එකක් වෙලා ඉතින් හැම වෙලේම මේක අර දෙන දේ හැටියට ආපහු දෙනවා වගේ වැඩක්ද නැද්ද මේකෙන් සිද්ධ වෙන්නේ අපි දෙන දේ හැටියට තමයි ආපහු ලැබෙනවා වගේ මේ ශරීරයේ පැනවුම මේ ශරීරයේ මේ තියෙන සකස් වීම සකස් වෙන්නේ කොහොමද අන්න අර හේතු වෙච්ච කබලින්කාර ආහාරය ආදී හින්දා ඉතින් අන්න එහෙම හැඟීමක් අපි තුල හැම වෙලේම තියෙන්න ඕන හරිද හැම වෙලේම තියෙන්න ඕනේ හරි ඊළඟට අපේ ජීවිතයම රඳා පැවැතලා තියෙන අපි මේක ගොඩක් කතා කරලා තියෙන හින්දා මම කෙටියෙන් කියන්නේ මෙතෙන්ට ගලප ගන්න විතරයි මුළු ජීවිතේම රඳා පැවැතිලා තියෙන්නේ සතුට මත කිව්වොත් මොකද කියන්නේ නේද හැම වෙලෙම හැම කෙනෙක්ම හදන්නේ සන්තෝෂෙන් ජීවත් වෙන්න අන්න ඒ සතුට හැදෙන්නේ මොනවා අපිට ලැබුණොත්ද ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ ශරීරයට හෝ මනසට හෝ සැප වේදනා ලැබුණොත් තමයි සතුට කියන එක හැදෙන්නේ පිළිගන්නවද සතුට කියන එක ලැබෙන්නේ සැප වේදනා ආවොත් සැප වේදනාව සිද්ධ වෙන්නේ කුමකින්ද සැප වේදනාව අපේ මේ ශරීරයේ හැදෙන්නේ මොකක් නිසාද කියලා කල්පනා කරලා බලන්න ලස්සන රූප දැකීමෙන් මිහිරි ශබ්ද ඇසීමෙන් මිහිරි ගන්ධ ආග්‍රහණය වීමෙන් කැමැති මිහිරි රස දිවට දැනීමෙන් කයට මිහිරි ස්පර්ශ ලැබීමෙන් සහ මනසට ආදරය ආදී තමන් කැමති දේවල් දැනීමෙන් තමයි කෙනෙකුට මෙන්න මේ සතුට කියන එක ලැබෙන්නේ. ඉතින් මේ සතුට හදාගන්න අපි හැම කෙනෙක්ම මොකද කරන්නේ? නොයේකුත් දේවල් ඒක රාශී කරගන්න ලෑස්ති කරලා. මේ ශරීරය හරියට බෙරයක් වගේ. මේ බෙරේ තියෙන බෙර පළුවට කෝටුවකින් පාරක් ගහපුවාම ඩුම් ගාලා සද්දයක් එනවා. නේද? ඒක එතන හැදෙනවා. මහ පොළොවට එහෙම ගහපුවාම එහෙම සද්දයක් එන්නේ නැහනේ. කෝටුවක් අර. බෙරෙන් ඒ වගේ ලොකු සද්දයක් එනවා. අන්න ඒ වගේ මේ ඇහත් රූපයත් ගැටීමෙන් චක්කු විඥානයක් උපදිනවා. ඒ කියන්නේ දැනීමක් උපදිනවා. ඇහත් මේ වර්ණ රූපයක් දැකීමෙන් චක්කු විඥානයක් උපදිනවා. ආන්ගේ තුනම එකතු වීමෙන් කියනවා චක්කු සම්පස්සය කියලා.
ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මගේ දිහා බලාගෙන ඉන්නකොට හුස්ම දැනුණාද? නෑ. හුස්ම දැනෙනකොට මාව පේන්නේ නැහැ කියලා අපිට තේරෙන්නේ නැහැ. හරිද? දැන් මේක තේරුම් ගන්න හිමිසාරේ මම දැන් මොනවා හරි කියනවා. දැන් දිගටම මෙතනින් ඉඳගත් වෙලාවෙ ඉඳන් අපි දෙකොල්ල මං කියවනවා. නේද? මම කියවපු ඔක්කොම ඇහුණක් දන්නේ නැහැ. අපි දන්නේ ඕක කියලා. වෙන කොහේ හරි කල්පනාවක් ගිය වෙලාව නේද? වෙන මොනවා හරි දෙයක් කල්පනාවක ගියා. ආන් ඒ වෙලාවට කිව්ව දේවල් ඇහුණාද? ඇහුන්නේ නැහැ. එහෙනම් අපිට හොඳට තේරෙන්න ඕනේ මේ තුනම එකතු වෙන්න ඕනේ. මේ බාහිරින් එන ශබ්ද රූපයත් කනත් විතරක් තිබ්බට බෑ. අපි මේ හිතාගෙන හිටියට අපි ළඟ තියෙන හුඟක් දේවල් අපිට ඇහෙන්නේ නැහැ. ඇයි ඒකට හිත උපදින්න ඕනේ. එතකොට ඉපදිච්ච හිතයි මේ දෙකේම එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. ආන්ගේ ස්පර්ශයෙන් හින්දා තමයි චක්කු සම්පස්සජ වේදනා, සෝත සම්පස්සජ වේදනා, ගහන සම්පස්සජ වේදනා ආදී ඇති වෙන්නේ. හරිද? එහෙනම් මෙන්න මේ ස්පර්ශය තමයි අර පස්ස කියලා කියන්නේ. එහෙනම් ඒ තමයි ස්පර්ශය. ඒ ස්පර්ශය තමයි හැම වෙලෙම වේදනාවට හේතු වෙන්නේ. එතකොට ස්පර්ශය නිසායි මේ වේදනාවල හට ගැනීම සිද්ධ වෙන්නේ. මට ඒක දැනෙන්න ඕනේ. මෙන්න මේක හිතක මගේ වැඩක් නෙමෙයි පින්නත්. දැන් ඔය ඉස්සෙල්ලත් මේ කබලින්කාර ආහාරය මේ ශරීරයට ආහාරය වැටුනහම ඒක අනුව මෙන්න මේ විදිහට මේක හදන්න, මෙන්න මේ විදිහට මේක හදන්න, මේ විදිහට මේක හදන්න කියන එක මට කියලා කරවන්න පුළුවන් එකක්ද? මට කියලා කරවන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සිද්ධ වෙන දෙයක්. ඒ වගේම තමයි ස්පර්ශය කියන එක හින්දා මේ ශරීරයේ හැම තැනකම නොයේකුත් ආකාරයේ වේදනාවන් වල හට ගැනීමක් තියෙනවා. නොයේකුත් ආකාරයේ වේදනාවන් බලන්න පින්නත් නේ අපිට මේ ජීවිතය ගෙවනකොට එක තැනකට වෙලා ඉන්නත් අමාරුයි. දැන් මමත් මේ ඉන්න ගමන් මොකද කරන්නේ? මේ ඇත්තන්ට පේන්නේ නැති වුණත් මම මේ කකුල් දෙක වෙනස් කරනවා මගේ. නේද? ඒතර මේ ඇත්තොත් ඔය හිටියට වෙනස් කරනවද නැද්ද? ඇයි මේ වේදනාව හැදෙනවා? මේ ශරීරයේ වේදනාව හැදෙනවා. ඒවට කියනවා කාය සම්පස්සජ වේදනා කියලා. ඉතින් ඒ වගේම තමයි චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ගාන සම්පස්සජ, ජීවයා සම්පස්සජ ආදි වශයෙන් හැම නිමේෂයකම මේ ශරීරයේ කොතනක හරි වේදනාවක හට ගැනීමක් තියෙනවා. නේද? හැම නිමේෂයකම මේ ශරීරයේ කොහේ හරි තැනක වේදනාවක හට ගැනීමක් තියෙනවා. අන්න ඒ හට ගන්න වේදනාව හටගන්නේ මට ඕන විදිහට නෙවෙයි. හටගන්නේ මට ඕන විදිහට නෙවෙයි. හටගන්නේ අන්න අර ස්පර්ශය හේතුවෙන්. එතකොට ස්පර්ශය හටගන්නේ කුමක් හේතුවෙන්ද? විඥානයත්, අභ්‍යන්තර ආයතනයත්, බාහිර ආයතනයත් කියන හේතුවෙන්. දැන් බලන්න පින්නත්නි යමෙක් මේ ස්පර්ශය දනීද කියලා කියන තැන අපි ඔතනින් මේක තේරුම් ගන්න බලමු. ස්පර්ශය දනීද කියලා කියනකොට එහෙමනේ මේක තේරුම් ගන්න කියලා කිව්වේ. හොඳයි මම මේකට මේ අතන්ට පොඩි උදාහරණයක් කියන්නම්. අපිට ඕන වෙනවා මට ඕන වෙලාවට කවුරු හරි යාළුවෙක් මගේ ළඟට ගෙන්න ගන්න. මං කැමතිම යාළුවෙක්, මං කැමතිම කෙනෙක් මගේ ළඟට ගෙන්න ගන්න ඕන වෙනවා මට ඕන වෙලාවට. හරි? මම මොකද කරන්නේ? යාට කියනවා ඔයා මං කියන වෙලාවටම මං කියන විදිහටම මගේ ළඟට එන්න ඕනේ කියලා. එහෙම කියනකොට එයා කියනවා හරි මං එන්නම්. හැබැයි මං එන්නේ අහවල් කට්ටිය මගේ ළඟට එකවර ආවොත් තමයි මං එන්නේ කියනවා. හරි? අහවල් 3 දෙනාම එකතු වෙලා මගේ ළඟට ආවොත් මං එනවා කියලා කියනවා. දැන් මට ඕන වෙලාවට අරයව ගෙන්න ගන්න නම් හරිද? ඔව්. මට ඕන වෙලාවට අරයා ගෙන්න ගන්න නම් මම මොකද කරන්න ඕන? අර 3 දෙනා අරයා ළඟට යන්න ඕන. උදාහරණයක් විදිහට ඔහොම හිතන්නකෝ. දැන් කෙනෙකුට ගිහිල්ලා කියනවා අපි ඔයා මං කියන වෙලාවට එන්න ඕනේ එතෙන්ට. කිව්වම එයා මට කියනවා
මං අර අහවල් 3 දෙනා આવොත් එන්නම්. එච්චරයි. දැන් ඉතින් අරයව ගෙන්න ගන්න ඕන නම් මම මොකද කරන්න ඕන? අර 3 දෙනාම හම්බෙන්න යන්න ඕන. මොන මං 3 දෙනා එක්කෙනෙක් හම්බෙන්න ගියා. එයාගෙන් මං අහනවා දැන් මේ ඔයා මං කියන වෙලාවට එහෙනම් අරයා ළඟට යනවද කියලා. එතකොට එයා කියනවා හරි යන්නම් මම ප්‍රශ්නයක් නැහැ යන්න. හැබැයි මං යන්නේ එකක් කොන්දේසි දෙකක් දෙනවා එක. එයා අනිත් දෙන්නා මගේ ළඟට එන්න ඕනේ එකක්. හරිද? අනිත් කොන්දේසිය තමයි ඒ දෙන්න ආවත් මට හිතෙන්නත් ඕනේ. හරිද? අර දෙන්නා එකවර මගේ ළඟට එන්නත් ඕනේ. ආවටම මම යන්නෙත් නෑ. මට හිතෙන්නත් ඕනේ. එහෙනම් මට හිතුණට අර දෙන්න හිටියේ නැත්තම් යන්නේ නෑ. ඒ දෙන්න ආවට මට හිතුනේ නැත්තම් යන්නේ නෑ. ඔය දෙකම එකට වෙන්න ඕනේ. එහෙනම් මට හිතෙන්නත් ඕනේ අර දෙන්න එකවර මගේ ළඟට එන්නත් ඕනේ. ආන් එහෙමනම් මං එයා ළඟට යන්නම් කියලා. සාධාරණ දන්නේ නැනේ. එහෙම කියන එක. ආර දෙන්න આવොත් මං එන්නම්. ඒ එන්නෙත් මට හිතුනොත් විතරයි. ඊට පස්සේ මං දැන් ඉතින් මොනව කරන්නද කමන්නේ. මෙතන ඉතින් එයාට හිතෙන්නත් පුළුවන් නොහිතෙන්නත් පුළුවන් අර දෙන්න එන එක හොඳයි නේ කෝකටත් ආපු වෙලාවක හිතුනොත් එහෙම කියලා මං යනවා අනිත් දෙන්න හම්බෙන්න. ඒ දෙන්න මට හරි කතාවක් කියනවා. එක්කෙනෙක් කියනවා හරි මම එන්නම් මං අරයා ළඟට යන්නම්. හැබැයි මං යන්නේ මට හිතිච්ච වෙලාවට. එයාත් හරි කෙනෙක් තමයි. එයා කියනවා ඔයා කියන වෙලාවට නේ මං යන්නේ මට හිතිච්ච වෙලාවට කියලා. අනිත් එක්කෙනා ළඟට ඊට පස්සේ මං කියනවා එයාත් කියනවා එයා යන්නේ එයාට හිතිච්ච වෙලාවට කියලා. හරිද? දැන් බලන්න පින්නත් මෙන්න මේ දෙක මෙහෙම සිද්ධ වෙනකොට මං කැමති කෙනා මගේ ළඟට මං කැමති විදිහට ගෙන්න ගන්න නම් හරිද? මං කැමති ප්‍රමාණයට ගෙන්න ගන්න නම් මං කැමති ක්‍රමයට මොන හරි ගේන්න නම් අපි හිතමුකෝ මේ කට්ටියට මොන හරි අරන් එන්න කියලාත් කියනවා කියලා අපි ඔයා එනකොට අන්න අහවල් දෙය ගේන්න කියලා. එතකොට පළවෙනියත් කියන්නේ මං ගේන්නේ මට කැමති විදිහට කියලා. අර තුන් දෙනාමත් කියනවා අපි ගේන්නේ අපිට ඕන විදිහට කියලා. එහෙනම් ගේන දේවලුත් තීරණය කරන්න මට බෑ. නේද මොන වගේ නේද කවුද දන්නේ? ඒ වගේ. එතකොට යටින්ම ඉන්න දෙන්නෙක් ඉන්නවා. මෙයාට හිතෙන්නත් ඕනේ යන්න ඕනේ කියලා මෙයාට හිතෙන්නත් ඕනේ. කොයි හරි වෙලාවක මේ දෙන්නා ඒ දෙන්නට කැමති වෙලාවක එනකොට එකතු වෙන්නත් ඕනේ. එකතු වෙලා අරයා ළඟට යන්නත් ඕනේ. ඒ එකතු වෙලා අරයා ළඟට ගියාට පස්සේ එයාගේ කැමැත්ත එන්නත් ඕනේ. නේද? එයාගේ කැමැත්ත එන්නත් ඕනේ. අන්න ඒ තුන් දෙනාම එකතු වෙලා අරයා ළඟට ගියොත් අන්න එයා මට ඕන කෙනා මම ළඟට එනවා. මේ අතට ඉතින් මොකද්ද මේ හාමුදුරු කියන්න හදන්නේ කියලා. දැන් අපි ඔය වගේ උදාහරණයක් දැන් මතකයිනේ. ස්පර්ශය කියලා කියන්නේ අපි චක්කුව පැත්තෙන් ගමු, අපි ඇහැ පැත්තෙන් ගමු. චක්කු විඥානයේ ආලෝක රූපයේ ඇහෙත් එකතුවයි. හරි? එතකොට අන්න ඒ ස්පර්ශය ලැබුණොත් තමයි මට චක්කු සම්පස්සජ වේදනාවක් ඇති වෙන්නේ. ඒ ස්පර්ශය ලැබුණොත් තමයි චක්කු සම්පස්සජ වේදනාවක් ඇති වෙන්නේ පින්නත් නේ. එතකොට මගේ බලාපොරොත්තුව ඇහි සැප වේදනා ඇති කර ගැනීම. මොකද එතකොට මට සතුටුයි. නේද? එතකොට අන්න ඒ සැප වේදනාවක් ඇහි ඇති වෙන්න නම් ඔන්න ඔය ස්පර්ශය සිද්ධ වෙන්න ඕනේ. චක්කු සම්පස්සජ සුඛ වේදනාවක් ඇති වෙන්න ඕනේ. එහෙනම් මේ චක්කු සම්පස්සජ සුඛ වේදනාව කියන්නේ මේ ස්පර්ශය මොකද්ද කියලා කියන්නේ කියලා හොයලා බලනකොට ඔන්න අපිට තේරෙනවා ස්පර්ශය කියන්නේ අපිට දැන් සතුටක් ඇති කරගන්න නම් ඒ ස්පර්ශය හැදෙන්න ඕනේ. ඒක හැදෙන්න නම් අන්න අර තුන් දෙනා එකතු වෙන්න ඕනේ. හරිද? චක්කු විඥානය කියන එක හැදෙන්නේ ඇහත් රූපේත් ගැටීමෙන්. නේද? ඇහත් රූපයත් ගැටෙන හැම වෙලාවකම විඥානය හැදෙන්නේ නැහැ. ඇයි? දැන් මගේ දිහා බලාගෙන හිටියා වෙන කොහේ හරි තැනක ගැන අරමුණ යනකොට මාව දකින්නේ නැහැ. හරිද? මම මොනවා පෙන්වුවද කියලා පේන්නේ නැහැ. ඔක දැන් ප්‍රකට නැහැ. මම හැමදාම ඔකට කියන්නේ පාසල් යන කාලේ රටහුණු කෑල්ලෙන් ගුරුවරයා ගහනකම් දන්නේ නැහැ. නේද? මේ ඇස් අරගෙන ගුරුවරයා දිහා බලන් ඉන්නේ. එහෙම කළා ගහනවා. නේද? වැදිච්ච ගමන් තමයි සිහි එන්නේ මොනවා වුණත් දන්නේ නැහැ. එහෙනම් එතන චක්කු විඥානය සකස් වෙලා නැහැ. චක්කු විඥානය සකස් වෙලා නැත්te ඇත්තටම මේ දෙකේ මේ තුනක් එකතුනේ
නැහැ. ඊළඟට චක්කු විඥානය කියලා කිව්වේ ඇහෙත් රූපයේත් ගැටීමයි කියලා කිව්වා. ඇහැ ක්‍රියාත්මක වෙන්නේ කාට ඕන විදිහටද? ඒක මට ඕන හැටියට ක්‍රියාත්මක වෙන එක නෙවෙයි. මං ඕන වෙලාවට ක්‍රියාත්මක වෙන එකකුත් නෙවෙයි. මට ඕන විදිහට ක්‍රියාත්මක වෙන එකකුත් නෙවෙයි. බලන්න පොඩ්ඩක් හිතලා. මම කැමති රූපයක් බලන්න කියලා මෙහෙම බලනවා. බලනකොට එතන තියෙන අකමැති ඒවාත් මට පේනවද නැද්ද? එහෙනම් ඇහි ක්‍රියාකාරීත්වය, ඒකේ සුදේන ඒවා, ඒකේ වැඩපිළිවෙල, ඒකේ ඒ චක්කු ප්‍රසාදය කියන පුංචි කොටසේ පෙනීම ලැබෙන කොටසේ කිසිම අයිතියක් මට ඇත්තේ නෑ. ඒක වැඩ කරන්නේ නීතියකට අනුව මිසක් ඒක මට ඕන විදිහට වැඩ කරන එක නෙවෙයි. බාහිර රූපයත් තමයි. බාහිර රූපය මට ඕන විදිහට පේන්න තියෙන එක නෙවෙයි. ඒක හැම වෙලේම මේ රූප වලට ඕන හැටියට හැදෙන එකක්. ඒක රූප වලට ඕන හැටියටත් නෙවෙයි. ස්වභාව ධර්මයේ තියෙන යම් කිසි නියමයකට අනුව සකස් වෙන එකක් විතරයි. හරිද? එහෙනම් මේ දෙක ඇහත් රූපයේ ගැටීම. දැන් ඇහැ කියන්නේ අපි හිතමු මේක ධාරා දෙකක් කියලා. ඔන්න දෙන්නෙකුට යන්න කියනවා මම ලිස්සන නැත්නම් ලිස්සන හොඳටම ලිස්සන පසුබිමක දෙන්නෙක් යනවා. මං කියන ඔය දෙන්න යන ගමන් අපුඩියක් ගහන්න කියලා. හැබැයි අපුඩිය ගහන්න තනියම නෙවෙයි. මෙයාගේ අතයි අරන් අපුඩියක් ගහන්න ඕන කියනවා. දැන් එක්කෙනෙක් මේ පැත්තට යනකොට අර හිම මත යනවා වගේ එයාව ලිස්සනවා. මෙයාවත් ලිස්සනවා. ඒ කියන්නේ මෙයාලා කොහේ යනවද කියලා එයාලට තීරණයක් නැහැ. චක්කායතනය කියන මේ ඇහි ක්‍රියාකාරීත්වය පිළිබඳව, ඇහි ස්වභාවය පිළිබඳව ඇහැටවත් තීරණයක් නැහැ. ඒක හේතු නිසා සකස් වෙන එකක්. හරියට අර ලිස්සගෙන යන පොළවේ ලිස්සගෙන යන කෙනෙක් වගේ. බාහිර රූපය කියන්නේ ඒකත් එයාටවත් තීරණයක් ගන්න බැරි එකක්. ඒතර මේ දෙන්න ලිස්ස යනකොට මේ දෙන්නගේ මේ අතයි එකතු කරලා දෙන්නගේ අත් දෙකෙන් අපුඩියක් ගහන්න කිව්වොත් කොහේ යයිද? නේද? ආන්ගේ වගේ මේ ඇහත් රූපයත් දෙක ඒවට ඕන විදිහට ගැලීම් තියෙන හින්දා මේ දෙකේ හැප්පීම බොහොම අහම්බෙකින් සිද්ධ වෙනවා. මේ දෙකේ හැප්පීම බොහොම අහම්බෙකින් සිද්ධ වෙන්නේ. ආන්ගේ දෙකේ හැප්පීම සිද්ධ වුණාම කියනවා අපි චක්කු විඥානයක කියන්නේ දැනීමක් තියෙනවා. මට දැනෙනවා, මට පේනවා කියලා දැනෙනවා. පේනවා කියලා අපිට ඇහැේ පෙනීම ඇති වෙන්නේ අන්න එහෙමයි. එතකොට ඒක ඇහි වැඩකුත් නෙවෙයි, රූපේ වැඩකුත් නෙවෙයි. මේ දෙකේ මෙන්න මේ හැප්පීම හින්දා හටගන්න එකක්. එච්චරයි. එතකොට ඒක මම කරන වැඩක්ද? මම කරනොත් ඒ ඔහම එකක් වෙනවා කියලා මම දන්නවද? දැන් මෙහෙම කළා මම මොකක් හරි දිහා බලනකොට එහෙන් බලනකොට මේ පේන වැඩේ මගේ වැඩ නෙවෙයි. හරි. එතකොට ඔන්න දැන් මට පේනවා කියලා කියන්නේ එතන චක්කු විඥානයත් හටගෙන අන්නේ තුනේම එකතු වෙ හින්දා මොකද උනේ? චක්කු සම්පස්සය කියලා කියන වේදනාව හට ගන්නවා. දැන් මං අහනවා මං කැමති වෙලාවක මේ බලන්න ඕනේ. දැන් මේක අපි උදාහරණ වලින් අපිට තේරුම් ගන්න පුළුවන්. මට සැප වේදනාව ගෙන්න ගන්න කියලා මම කැමති රූපයක් අරගෙන ආවා. කැමති රූපයක් අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? අපේ ගෙදරින් තියාගත්තා. හරිද? දැන් ඉතින් ඇහැයි රූපයයි දෙකේ ගැටීමෙන් නෙමෙයි විඥානයත් එක්ක ඇති වෙන ස්පර්ශයෙන් සැප වේදනාව වෙන්නේ. මං උදේම ගිහලා රූපය දිහා බැලුවා. හරිද? උදේම නැගිටලා ඒ රූපය දිහා බලපුවාම මෙන්න ඒ රූපයේ මූණ නේ අපි තුමු මූණක් ගෙනල්ලා තියාගත්තේ කියලා. හරිද? මේක කොරහක් වගේ එල්ලගෙන කවුරු හරි කෙනෙක්. අපි සතුටු වෙන්න කියලා සමහර අයගේ මූණ දිහා බලනකොට ඒ මූණු රෞද්‍රව, ගෝරව, ඡණ්ඩව නිකන් හදාගෙන ඉන්න වෙලාවල් නැද්ද? අර බලන්න ඉතින් මොකද කරන්නේ දැන්? නේද? අන්න රූපේ වෙනස් වෙලා ඒකයි. නේද? රූපේ වැඩ කරන්නේ මට ඕන විදිහට නෙවෙයි. හරි. ඊළඟට මට ඕන කරලා තියෙනවා මොනවා හරි දෙයක් හොඳින් බලා ගන්න. පින්නත් වෙලාවකට ඈත තියෙන දෙයක් පේන්නේ නැහැ. එළිය අඩුයි නම් නේද? පේන්නේ නැහැ. මේ ඇහැට පුළුවන් ද ඇහැට ඕන විදිහට හැමදේම බලන්න? බෑ. නේද? එහෙනම් වෙලාවක මේ ඇහැට එක එක ආකාරයේ අසනීප හැදෙනවා. ඊළඟට මේක පෙනීම නැතු යනවා, දුර පෙනීම නැතු යනවා, ළඟ පෙනීම නැතු යනවා.
ඒ වගේ නොයෙකුත් ආකාරයේ අපගමන මේ ඇහි සිද්ධ වෙනවා. ඇහැ ක්‍රියාත්මක වෙන්නේ එක්තරා අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ලක්ෂණ කියලා කියන නීති පද්ධතියකට යටත්වයි. හැම වෙලේම මේක වෙනස් වෙනවා. හැම වෙලේම මේක වෙනස් වෙනවා විතරක් නෙවෙයි, හැම වෙලේම මේක වෙනස් වෙන්නේ අපිට ඕන විදිහට නෙවෙයි. එහෙනම් ඇහෙත් තියෙන අනාත්ම ස්වභාවයක්, මට ඕන හැටියට මං කියන විදිහට ඇත්තේ නැහැ. රූපේත් තියෙන අනාත්ම ස්වභාවයක්, මං කියන විදිහට ඇත්තේ නැහැ. එහෙනම් විඥානය කියන එක කොහොමත් අනාත්මයි. ඇයි? අනාත්ම දෙකක එකතුවකින් හැදෙන විඥාණයට අනාත්ම වීමේ සම්භාවිතාව අර වගේ දෙගුණයයි. නේද? ඒ කියන්නේ ආත්ම කොට ගන්න බැරි බව අර වගේ ඉහළ ආකාරයකින් තියෙනවා. ඒ කියන්නේ මේ අපේ උපදින්නා වූ විඥානය කියන එක අපිට ඕන වෙලාවට ඕන තැනක ඕන විදිහට උපදින්නේ නැහැ. ඔන්න ඔය තුනම එකතු වෙච්ච වෙලාවල අපිට ඇහැට සැපයක්, කනට සැපයක්, නාසයට සැපයක්, දිවට සැපයක් විතර නෙවෙයි දුකක්. සැප දුක් හැදෙන්නේ එහෙමයි. නමුත් අපේ බලාපොරොත්තුව සැපේ සකස් කර ගැනීම. එහෙනම් මට කැමති වෙලාවට මේ ශරීරයට, මේ හිතට පුළුවන්කමක් නැහැ පින්වත්නි කැමති වෙලාවක සැපයක් ගෙන ගන්න. ඒක තමයි අපි හරියට දුක් විඳින්නේ. ඉතින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන අපේ ජීවිතේ අපිට හරියට දුක් විඳින්න සිද්ධ වෙලා. සැප ලබා ගැනීමේ අභිලාෂයෙන් කටයුතු කරන අපිට හරියට වෙහෙස වෙන්න සිද්ධ වෙලා. හරියට පීඩාකාරීව ඉන්න සිද්ධ වෙලා. හරියට දුක් විඳින්න සිද්ධ වෙලා. ඇයි මේ දුක් විඳින්න සිද්ධ වෙන්නේ? අන්න අර දෙකේ තියෙන වෙනස්කම හින්දා ඒක මට ඕන හැටියට සිද්ධ වෙන එක නෙවෙයි. ඉතින් හරියට දුක් ඇති වෙනවා මේකේ. ඉතින් ඒකින්ද මේ වේදනාවට ආහාරය වෙන්නේ ස්පර්ශයයි. ඒ ස්පර්ශය කියන එක ඔන්න ඔය වගේ වැඩපිළිවෙලක් මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හැම ඉන්ද්‍රියකම සිද්ධ වෙනවා. අන්න ඒ සිද්ධ වෙන හැම ඉන්ද්‍රියකම සිද්ධ වෙන මේ වැඩපිළිවෙල මට ඕන හැටියට කරගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ මොහොතේ ඇති වෙන වේදනාව ඊළඟ මොහොත වෙනකොට ඒ විදිහටම තියෙනවද නැත්නම් වෙනස් වෙනවද? හැම වෙලේම වෙනස් වෙනවා. ඔන්න එක දවසක් අනිත්‍ය සංඥාව කරනවා. එක යෝගියෙක් අනිත්‍ය සංඥාව කරනවා ටිකක් කල්පනා කරන්නේ නැති කෙනෙක්. ඉතින් මේ මං කිව්වා වේදනානුපස්සනාව වර්ධනය කරන්න කියලා. වේදනාවේ ඇතිවීම වෙනස් වීම නැතිවීම අත්දැක දැක එක දිගට වාසය කරන්න කිව්වා. මේ තැනැත්තිය ඇවිල්ලා මට කියනවා පස්සේ හාමුදුරනේ ටිකක් වයසක අම්ම කෙනෙක් මං වේදනාව අනිත්‍යයි කී ඉන්නකොට මෙනෙහි කරනකොට මගේ කකුලේ ලොකු වේදනාවක් ආවා. මං ඊට පස්සේ මේ කකුලේ ඇතිවෙච්ච වේදනාව අනිත්‍යයි කියලා මෙනෙහි කරා. ඒක අනිත්‍ය වුණේම නැහැ. ඒක දිගටම තිබ්බා. ඒකින්ද මම භාවනාව නවත්තලා දැම්මා. අනිත්‍යයි කියන්නේ මොකද්ද? නැති වෙනවා කියන එකද වෙනස් වෙනවා කියන එකද? වෙනස් වෙනවා කියන එකයි. ස්ථිරව තියාගන්න බෑ කියන එකයි. ඊට පස්සේ මං ඇහුවා එයා මගෙන් කකුලේ ආපු වේදනාව එකම ගානට තිබුණද? දිගටම එකම ගානට තිබුණද කියලා. එතකොට නම් කිව්ව නෑ කියලා. එහෙනම් වෙනස් වෙලාද නැද්ද? ඔව්. ඇත්තටම ඊළඟ මොහොතේ වෙන්නේ තිබ්බ වේදනාව නෙවෙයි වෙන වේදනාවක් හැදෙනවා. නමුත් අරිට ටිකක් සමානයි. ඊළඟ වේදනාවත් සමානයි. ඒකයි අපි කියන්නේ ක්‍රමානුකූලව අපේ වේදනාවල් අඩු වෙන්නේ කියලා නේද? අඩු වෙන්නේ හෝ වැඩි වෙන්නේ එහෙමයි. ඉතින් අන්න ඒ විදිහට මේ ඇති වෙන වේදනාවල් පිළිබඳව පින්වත්නි අපිට හැම වෙලේම මේ මුළු ශරීරයේ පුරාවට බුබුලු නැගෙනවා වාගේ තැන් තැන් වල සැප වේදනා දුක් වේදනා ඇති වෙනවද නැද්ද? මෙහෙම ඉන්න කෙනෙකුට තේරෙනවා මේක පුරාවට සැරෙන් සැරේ හැම තැනම සැප වේදනා හෝ දුක් වේදනා. එහෙම නැත්නම් කනට ඇහෙන දෙයක් හින්දා නාසයට දැනෙන දෙයක් හින්දා දැන් භාවනා ඉරියව්වක ඉන්න කෙනාට දිවට මොකුත් දැනෙන්නේ නැහැ. චක්කුවත් නැහැ නේ ස්පියාගෙන්නේ. නමුත් අතීතයේ යම්කිසි කෙනෙකුට ඇති වෙලා නැති වෙලා ගිය නැත්තම් මොනවා හරි පීඩිතකමක් දැනුණ දෙයක් මේ වෙලාවේ මතක් වුණොත් වේදනාවක් හට ගන්නවද නැද්ද? මේ බලන්න උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. කවුරු හරි හොඳට බෑන් එකක් මතක් වෙනවා. බෑන් එකක් මතක් කළා මට දුක ඇති වෙනවා. දැන් මං ඉන්නේ පීඩාවෙන් තරහෙන් ඉන්නේ. ඒක
අතීත වේදනාවක්ද වර්තමාන වේදනාවක්ද? ඒක දැන් අතීත වේදනාවක්ද වර්තමාන වේදනාවක්ද? අපි කියනවා අතීත වේදනාවක් කියලා. බලන්න අතීත වේදනාවක්ද කියලා. බැන්න වෙලාවේ ඇතිවෙච්ච වේදනාවද දැන් හැදෙන්නේ? නැහැ. නේද? ඒ බැන්න වෙලාවේ මට ලොකු වේදනාවක් හැදුනා. දැන් ඊට වැඩිය අඩු එකක්. දැන් හැදෙන්නේ ඒ බැන්න වෙලාවේ කියව පරස වචන හින්දා මට සෝත සම්පස්සජ වේදනාවක් ඇති වුණා. පරස වචන අඳුරගෙන මනෝ සම්පස්සජ වේදනාවක් ඇති වුණා. දැන් ඇති වෙන්නේ මනෝ සම්පස්සය විතරයි. එහෙනම් බැන්න එක මතක් වෙනකොට මගේ හිතයි දැන් රිදෙන්නේ නේද? ගැහුව එකක් කියලා හිතන්න කනට ගැහුවා කවුරු හරි මගේ. හරිද? දැන් ඒ ඇති උනේ මොන වේදනාවද? කනට ගහපුවම ඇති උනේ කාය සම්පස්සජ වේදනාව. ඊට පස්සේ ඇති වෙන්නේ දැන් ඒ කන රිදිල්ල ඉවරයි. ඊට පස්සේ තරහ ගිහිල්ලා ඉන්නේ දැන්. ඒකෙන් ඇති වෙන වේදනාවක් තියෙනවා. ඒක මොනවද? මනෝ සම්පස්සජ වේදනාව. ඒක මනසින්දා ඇතිවන්නා වූ වේදනාව. එතකොට දැන් මේ හට ගන්නා වූ වේදනා පිළිබඳව Tamanට දැනෙන්න ඕනේ මේවා අඩු වැඩි කර ගැනීම මගේ වැඩ නෙවෙයි. ඇයි වේදනාවට හේතු වෙන්නේ? ස්පර්ශයයි. ස්පර්ශයේ යම් වෙනස් වීමක් සිද්ධ වෙනවද? ඒ අනුව මේ වේදනාවේ හට ගැනීම තියෙනවා. එතකොට ස්පර්ශය අනුව ඇති වෙන වේදනාවක උරුමකාරයෙක් මිසක්කා මට ඕන හැටියට තියෙන වේදනාවක් කියලා එකක් මෙතන ඇත්තේ නැහැ. එහෙනම් මට ඕන හැටියට කියලා වේදනාවක් නැත්තම් මට ඕන විදිහට කියලා සතුටකුත් මේකේ ඇත්තේ නැහැ. නේද? ඇයි? සැප වේදනා ඔක්කොම මට ඕන වෙලාවට ගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඉතින් එහෙනම් මෙන්න මේ ටික තේරුම් ගන්නකොට පින්වත්නි වේදනාවට හේතු වෙන ස්පර්ශය හැදෙන්නේ නিত্য දේවල් හින්දාද අනිත්‍ය දේවල් හින්දාද? ආත්ම දේවල් හින්දාද අනාත්ම දේවල් හින්දාද? ආන් කෙනෙකුට අවබෝධයක් විදිහට හිතේ නැగిලා එනවා මොකක්ද මේ මුළු ජීවිතේම අනාත්ම ස්වභාවය තියෙනවා. මේක මට අවශ්‍ය විදිහට කිසිම දෙයක් කරගන්න බැරි වේදනාවල් ඇතිවීමක් තදින් තියෙනවා. මේවා ස්පර්ශයෙන් හින්දා ඇති වෙන දෙයක් මිසක්කා මට තියෙන්නේ මේකේ විඳගෙන ඉන්න විතරයි, වෙන මොකුත් මට කරන්න දෙයක් ඇත්තේ නැහැ කියලා. බලන්න පින්වත්නි මේවා හොඳින් හිමින් සැරේ ග්‍රහණය කරගන්න ඕනේ. දැන් යම් කිසි කෙනෙක් මේ විදිහට වේදනාව තමන්ගේ හිතෙන් අත්දැක ඉන්නවා. වේදනාව තමන්ගේ හිතෙන් ගැඹුරෙන් අත්දකිනවා. වෙන කිසිම දෙයකට හිත යවන්නේ නැතුව මොකද කරන්නේ? තමන්ගේ මේ ශරීරයේ තැන් තැන් වල ඇති වෙන වේදනාවල්, ඒ වගේම තමන්ගේ මනසේ ඇති වෙන වේදනාවල් අත්දැක කවුරු හරි ඉන්නවා කියලා හිතන්න. එයාට මොන වගේ අදහසක් ඇති වෙයිද බලන්න. හොඳට කල්පනා කරොත් එහෙම ඉන්නවා නම් මොන වගේ අදහසක් ඇති වෙයිද මූලිකවම? මේ බලන්න. මේ මොහොතේ ඇති වෙන වේදනාවක්. දැන් අපි මෙහෙම කියමුකෝ අර හෘද ස්පන්දනයේ මයින් මැෂින් එකක් තියෙන්නේ නේද? සල්ලි කර්ම කරපු අය ඒකට සම්බන්ධ කරලා තියෙන අර නල ටිකක් ගහලා නේද? ගහලා තියෙන අරක බීප් ගාලා. ඒ වගේ යම් කිසි කෙනෙකුට අපි වේදනානුපස්සීව ඉන්න කියනවා. එතකොට එයාගේ වැඩේ මොකද්ද? වේදනාවට හිත යොමු කරගෙන වාසය කරනවා කියන එකයි. දැන් එයා මෙහෙම භාවනා කරගෙන ඉන්නකොට කකුලේ රිදීමක් ඇති වෙනකොට එයාට ඔන්න බලන්න එතන වේදනාවක් හට ගන්නවා. ඒක එකක්. හරි? ඒකත් එක්ක ඒක පිළිබඳ තියෙන අකමැත්ත හින්දා කොහෙද ඇති වෙන්නේ? හිතේ එකක් ඇති වෙනවා. ඒක වෙන එකක්. නේද? ඒක වෙනත් එකක්. මේ විදිහට එක එක ආයතනවල මට අයිතියක් නැතුව එක එක වේදනා මාලාවක් හැදීගෙන යනවා. හරිද? මේක අන්න ඒක හැම වෙලේම තැන් තැන් වල කය හැම තැනම හට ගන්න වේදනාවක්, ඇහි ඇති වෙන වේදනාවක්, කනේ ඇති වෙන වේදනාවක්, නාසයේ ඇති වෙන වේදනාවක් සහ දිවේ හට ගන්නා වූ වේදනාවක්, ඒ වගේම මනසේ ඇති වෙන වේදනාවක්. මෙන්න මේ වේදනා ටික
අත්විඳ ඉන්න කෙනාට මේ බලන්න මේ මොහොතේ මට අර මං කලින් කිව්වේ අර ගහපු එක මතක් වෙනවා කියලා. මේෂනේ ගහපු එක මතක් වෙනකොට ඇති වෙන වේදනාවත් ආය චුට්ටකින් ඒ ගහපු එකම ඇති වෙනකොට ඇති වෙන වේදනාවත් එකමද වෙනස්ද? ඒකත් වෙනස්. ඒව මන්ද කරගන්නේ ඈ. ඒව මන්ද කරගන්නේ නැහැ. නේද? ආන්ගේ විදිහට ඔය මේ ආහාරය සහ මේ ඵලය සහ හේතුව ගැන විමසනකොට හොඳින් විමසනකොට අපිට මේකේ ඔන්න ඔය තියෙන තත්ත්වයන් ඒක මං කරගන්න ඒවා එකක් නෙවෙයි. ඒ විතර නෙවෙයි ඒක හැම වෙලෙම වෙනස් වෙනවා. දැන් මෙයා මේ විදිහට හිටියොත් දැන් ඉන්න වේදනාවම විද. හරි. මේ වගේ අදහසක් එන්නේ නැති වෙයිද කියලා හිතන්න බලන්න. දැන් ඉන්න කෙනාට මම අකමැති සද්දයක් ඇහෙනවා. ඒ සද්දෙන් මට මහා ගෝසාකාරී සද්දයක් කනට හරි අමාරු එකක්. කැමැත්ත අකමැත්ත පැත්තකින් තියන්නකෝ. කනට හරි අමාරු සද්දයක් ඇහෙනවා. ආන්ගේ සද්දේ හින්දා චක්කු සම්පස්ස සෝත සම්පස්සජ දුක් වේදනාව හට ගන්නවා. ඒකට මම කැමති වුණත් අකමැති වුණත් ඇත්තටම අකමැතිනේ. මම අකමැති ඒ වේදනාව මගේ කන හරහා මට බලහත්කාරී. ඉතින් මම අකමැති දේ සිද්ධ වෙනකොට මෙතන කැමති නෑ. බලහත්කාරයෙන්ම සිද්ධ වෙනවද නැද්ද? නේද? මං අකමැති මේ වේදනාව මට මම ඉතින් මෙහෙම ඉන්නවා. මට බලහත්කාරකමක් කරලා වගේ හරියන එක. නේද? බලෙන් මේ කනට මං අකමැති වේදනාවල් ගලාගෙන එනවද නැද්ද? ඇහැට එනවද නැද්ද? නාසයට එනවද නැද්ද? දිවට එනවද නැද්ද? ඉතින් මේ වේදනාව අත්විඳින්න ඉන්න කෙනාට මේ ශාරීරියේ තැන් තැන් වල වේදනාවක් තියෙනවා. මට භාවනාවවත් කරගන්න බෑ. එන්න එපා කිව්වට එන්නේ නැතුව තියෙන්නේ නෑ. මට බලහත්කාරකමෙන් මේ වේදනාව මේක ඇතුළට නැగిලා එනවා. ආන් ඒ ස්වභාවය තමයි අනාත්ම ස්වභාවය. මේක අත්විඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතන එහෙම කෙනාට පින්නත්නි මම කියලා හිතාගත්ත මම කියලා දැනෙච්ච මේ කොටස අපි මේ පංච උපාදානස්කන්ධේ මේ කොටස මම කියලා අරගෙන අන්න ඒ දැනෙච්ච මේ කොටස හරියට නිකන් කොටු කරගත්ත ඉඩමකට යම්කිසි බලවත් පිරිසක් බලහත්කාරයෙන් ඇවිල්ලා පදිංචි වුණොත් ආය අපිට මගේ ඉඩම කියලා කියන්න පුළුවන්කම නැත්තේ නෑ. ඒ වගේ මේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් බලහත්කාරයෙන් සමහර සිතුවිලි අපේ මේ අතුලාන්තයට ඇවිල්ලා ඒවා ක්‍රියාත්මක භාවයට යනවා. ඔන්නෝක අත්දැක ගන්න පවා පුළුවන්. අන්න එහෙම වෙන කෙනෙකුට පින්නත්නි මේක තේරෙනවා. මමත්වය නැති වෙනවා. මේකේ ඇතිවීම නැතිවීම ප්‍රකට වශයෙන් තේරුම් ගත්තොත් අනාත්මය ප්‍රකට වශයෙන් තේරුම් ගත්තොත් ඒකයි කියන්නේ ස්පර්ශය දන්නවනම් වේදනාව දන්නවනම් තණ්හාව දන්නවනම් මේ තියෙන දේවල් දන්නවනම් විශේෂයෙන් ආහාර සමුදය ආහාර නිරෝධය ඒකේ නැති කිරීම මේවා දන්නවනම් ආය මේ ලෝකේ Tamanට කෙලෙස් උපදින්නේ නැහැ කියලා. ඉතින් මේ ආහාරය පිළිබඳව තියෙන කොටසේ මනෝ සංචේතන ආහාරය ආදී පිළිබඳව අපි තව සාකච්ඡා කරමු. අද දවසට අපි මේ වේදනාව සහ ස්පර්ශය සහ වේදනාව කියන හේතු දෙක යම් කිසි සාකච්ඡාවකට බඳුන් කරා යම් අදහසක් ඇති කර ගැනීම සඳහා පටිච්චසමුප්පන්නව මේ ශරීරය සිද්ධ වෙනවාය කියලා මේ එකක් අවබෝධ කරගත්තොත් හොඳටම තේරෙනවා භවගාමී ජීවිතයත් එහෙමයි කියලා. ඒකින්ද අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා විශේෂයෙන්ම අද දවසේ මේ ස්ථානෙට පැමිණිලා තමන්ගේ බාහුවලය වලදලා හරි ගස්සගත්ත ධනෙවිය පෑදම් කරලා තමනුත් බණ අහලා අන් අයටත් ධර්මය ලබා දෙන්නට කටයුතු කරපු මේ පින්වන්ත පිරිසට ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.